15 දෙක අභ්‍යාසය සඳහා නිදසුන්. හරිද? එතකොට මෙන්න පළවෙනි නිදසුන ලියා ගන්න. මේ නිදසුන් අනුසාරයෙන් ඒ වගේම ඔයාගේ පාසල් පොතේ තියෙන නිදර්ශන ඉදිරිපත් කළා ඒවත් කියලා බලලා ඒ අවබෝධය સિદ્ધාන්තයේ හිතට අරගෙන ගණන් හදන්න ඕන. නිදසුන පෙරලා බල හදලා වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒ අවශ්‍ය සටහන් මම දෙන්නම්. මෙන්න සමගාමී සමීකරණ යුගලයක් අපි ඉදිරිපත් කරනවා. කලින් දුන්න එකේ B ප්‍රශ්න කරන්න ඕනේද? සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේද? ඔව් සර්. ඔය ඉතින් ඒක කරන්න පුළුවන් දෙයක් නේ. අපි හදපු ගණන් තමයි ඒ. හතරයි ධන 3යි B. එකතු කිරීම 3යි B. සමානයි 26යි. දැන් මෙතනදී මට දෙන්න ඕන සටහන මෙන්න මේකයි. දැන් අපි මෙතනදී සමගාමී සමීකරණ යුගලය හඳුනා අපිට ලැබිලා තියෙනවා. අපි බලන්න ඕන අඥාතයක සංගුණක සමාන වෙලා තියෙද කියලා. හරිද? එහෙනම් ඔයා මෙන්න ලියා ගන්න ඕන සටහන මේකයි. සමගාමී සමීකරණ යුගලයක් විසඳීමේදී ලියා ගන්න සමගාමී සමීකරණ යුගලයක් විසඳීමේදී එක් අඥාතයක සංගුණක සමානව ලැබුණු අවස්ථාව. එක් අඥාතයක සංගුණක සමානව ලැබුණු අවස්ථාව. ඔක තමයි ශීර්ෂය. සමගාමී සමීකරණ යුගලයක් විසඳීමේදී එක් අඥාතයක සංගුණක සමානව ලැබුණු අවස්ථාව. එක් අඥාතයක සංගුණක සමානව ලැබුණු අවස්ථාව. දැන් මෙන්න මේ තියෙන්නේ එක් අඥාතයක සංගුණක සමානයි. B. මෙයාගේ තුනක් තියෙනවා මෙයාගේ ධන තුනක් තියෙනවා. හරි. මෙන්න දැන් පියවර. සංගුණකවල ලකුණු සමානදයි සමගාමී සමීකරණ යුගලයක් විසඳීමේදී මේ එරන්දි ස්පීඩ් එක නම් හුරු වෙන්න ඕන දුවේ. හොඳයි. I 2T බබාලා නෙමෙයි. සමගාමී සමීකරණ යුගලයක් විසඳීමේදී සංගුණකවල ලකුණු සමානව ලැබුණු අවස්ථාව. හරිද? කටු සටහනක් හරි ගහගෙන පස්සේ ආපහු පොතේ පිටපත් කරගන්න පුරුදු වෙන්න. සංගුණකවල ලකුණු සමානව ලැබුණු අවස්ථාව. එතකොට අර එක් අඥාතයක සමගාමී සමීකරණ යුගලයක් කියන්නේ මේකනේ. එතකොට එක් අඥාතයක සංගුණක සමානව ලැබුණු අවස්ථාව කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් අඥාත දෙකක් තියෙනෝනේ A සහ B කියලා. දෙන්නගේම සමාන වෙන්න ඕනේ නැහැ. කාගේ හරි එක්කෙනෙකුගේ අඥාතයක සංගුණක සමාන වුණ අවස්ථාව සලකන්නේ කියන කාරණේ තමයි ඔය කිව්වේ. හරිද? එතකොට එක් අඥාතයක සංගුණක සමානව ලැබුණු අවස්ථාවේදී එතකොට අනුගමනය කරන්න ඕනේ පියවර මේ කියන්නේ. එතකොට සංගුණක සමානවලු දැන් ලියන්න පියවර මේ තියෙන පියවර සංගුණක සමාන වූ අඥාතේහි සංගුණක සමාන වූ අඥාතේහි සංගුණක සමාන වූ අඥාතේහි සංගුණක සමාන වූ අඥාතේහි සංගුණකවල ලකුණු සමානව තිබේ නම් සංගුණකවල ලකුණු සමානව තිබේ නම් සංගුණක සමාන වූ අඥාතේහි සංගුණකවල ලකුණු සමානව තිබේ නම් සංගුණකවල ලකුණු සමානව තිබේ නම් එක් සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කිරීමෙන් එක් සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කිරීමෙන් එක් සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කිරීමෙන් එම අඥාතය පහසුවෙන් ඉවත් කරගත හැකිය. එක් සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කිරීමෙන් එම අඥාතය පහසුවෙන් ඉවත් කරගත හැකිය.
එක් සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කිරීමෙන් එම අඥාතය පහසුවෙන් ඉවත් කරගත හැකිය. ඔය සංගුණක සමාන වෙච්ච අවස්ථාවේදී. හරිද? සංගුණක සමාන වෙලා තියෙන අවස්ථාවේදී ලකුණු සමාන වෙලා තියෙන්න දැන්. හරිද? එතකොට දැන් ඒක ලියාගෙන ඉවරද? සංගුණක සමාන වී සංගුණක වල ලකුණුද සමාන වෙන අවස්ථාවේදී එක් සමීකරණයකින් අනෙක් සමීකරණය අඩු කිරීමෙන් එම අඥාතය පහසුවෙන් ඉවත් කරගත හැකිය. කිව්වද? ඔව් ඔව්. දැන් සංගුණක සමාන වෙලා ලකුණු සමාන වෙලා. එතකොට එක්කෙනෙකුන් අනිත් එක්කෙනා අඩු කරලා ඒක මෙයාව පහසුවෙන් ඉවත් කරගෙන ඒ විතරක් තියෙන එක අඥාතයක් සහිත සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් කියන කාරණේ කිව්වේ. හරිද? හොඳට අවබෝධ කරගන්න. හැබැයි මේව මෙහෙම ලියන්න දෙන්න ඕනේ නැහැ. මේ සිංහල බුද්ධ ආගම ඉතිහාසය නෙමෙයිනේ. ඔළුවට ගන්න ඕන. දැන් සංගුණක සමාන වෙලා ලකුණු අසමාන වෙලා තිබුණා. ඒ කියන්නේ මෙයාගේ 3 තියෙන, මෙයාගේ 3 තියෙන, B තියෙන හරි. ලකුණු මෙයා ධන මෙයා ඍණ. අන්න එහෙම වෙච්ච අවස්ථාවේදී මේ දෙන්න එකතු කරලා තමයි මේ අඥාතය ඉවත් කරගන්න ඕන. ඒ කාරණේ තමයි මේ කියන්නේ. එතකොට ඒකත් ලියන්න. සංගුණකය සමාන වී එක් අඥාතයක සංගුණකය සමාන වී සංගුණකවල ලකුණු අසමාන වී එක් අඥාතයක සංගුණක සමාන වී සංගුණකවල ලකුණු අසමාන වී එක් අඥාතයක සංගුණක සමාන වී සංගුණකවල ලකුණු අසමාන වී තිබෙන අවස්ථාවලදී එක් අඥාතයක සංගුණක සමාන වී සංගුණකවල ලකුණු අසමාන වී තිබෙන අවස්ථාවලදී එක් අඥාතයක සංගුණක සමාන වී සංගුණකවල ලකුණු අසමාන වී තිබෙන අවස්ථාවලදී සමීකරණ දෙක එකතු කිරීමෙන් සංගුණක සමානයි ඒවයි ලකුණු අසමානයි. අන්න ඒ අවස්ථාවේදී සමීකරණ දෙක එකතු කිරීමෙන් එම අඥාතය පහසුවෙන් ඉවත් කරගත හැකියි. සමීකරණ දෙක එකතු කිරීමෙන් එම අඥාතය පහසුවෙන් ඉවත් කරගත හැකියි. හොඳට අවබෝධයට ගන්න කියන කාරණා. ලොකු අමාරු දේවල් නෙමෙයි. දැන් ලියාගත්තද කියන්න මට ඉක්මනට? ඔව් සර්. ඔව්. නිවැරදිව ලියා ගන්නත් ඕන හැබැයි ඔය කියන දේ. මොකද කිව්වේ? සංගුණකය සමාන වෙලා ලකුණු අසමාන වෙලා තියෙන අවස්ථාවේදී සමීකරණ දෙක එකතු කිරීමෙන් තමයි ඒ සංගුණකය සහිත අඥාතය අපිට අයින් කරගන්න පුළුවන්. සංගුණක සමාන වෙලා ලකුණු සමාන වෙලා තිබුණා නම් එක් සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කිරීමෙන් තමයි ඒ අඥාතය මෙන්න මේ B මේකේ නම් තියෙන්නේ එයා අයින් කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යෝජනාව සංගුණක සමානයි 3 3 කියලා තියෙනවා ලකුණු සමානයි. ඒ අවස්ථාවේදී සමීකරණ එකකින් අනෙක අඩු කළ යුතුය මෙයාව අහෝසි කර ගැනීමට නම්. එතනදී අපි තව බුද්ධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. හොඳට මේක සවන් දෙන්න ඒකත් අවශ්‍ය නම් සටහන් කරගන්න. අපි මේ සමීකරණ දෙකේ වම් පැත්ත ගැන සැලකිල්ලට ගන්නවා. වම් පැත්තේ සමහරට ඍණාගයන් තියෙන්න පුළුවන්, භාගාගයන් තියෙන්න පුළුවන්, දශම තියෙන්න පුළුවන්. හරිද? එහෙම වෙන්නත් පුළුවන්. වම් පැත්ත තීරණය කළා තමයි අපි තීරණය කරන්නේ. දැන් මේ දෙන්න අපි කොහොමද තීරණය කළා තියෙන සංගුණක සමානයි, ලකුණුත් සමානයි. එහෙමනම් මේ දෙන්න එකතු කළා අපිට මේ අඥාත ඉවත් කරගන්න බෑ. එකතු කරොත් වෙන්නේ 3යි b ට 3යි b එකතු වෙලා 6යි b එනවා. අයින් වෙන්නේ නැහනේ. එහෙනම් එක්කෙනෙකුගෙන් අනිත් එක්කෙනා අඩු කරන්න. එතකොට අඩු කරනකොට අපි මේ දකුණු පැත්ත සමාන ලකුණෙන් සලකන්න හේතුව අපි බලනවා අපිට 16න් 26 අඩු කරන එකද ලේසි 26න් 16 අඩු කරන එකද ලේසි කියලා. අපිට ලේසි 26න් 16ක් අඩු කරන්න. එහෙමනම් අපි දෙකෙන් එක තමයි අඩු කරන්නේ. දෙකෙන් එක තමයි අඩු කරන්නේ. දෙක අඩු කිරීම එක.
දෙක අඩු කිරීම 1. මේ පියවර තමයි යන්නේ අපි. එතකොට මෙන්න අපි ලියන විස්තරාත්මකවම දෙවෙනි සමීකරණයේ වම් පාර්ශවයේ වම් පැත්ත 4a එකතු කිරීම 3b. එකතු කිරීම 3b. එතකොට අංක 1 සමීකරණයේ වම් පැත්ත 2a එකතු කිරීම 3b. 3b. ඒ විදිහටම අංක 2 දකුණු සමාන ලකුණෙන් දකුණු අත පැත්ත 26 අංක 1 තියෙන 16. එතකොට දැන් අපි මේ වරහන් ඉවත් කළ සුළු කිරීම වලට යනවා. 4a එකතු කිරීම 3b. මෙතෙන්දි පරිස්සම් වෙන්න ඕන මේ අඩු කිරීමේ ලකුණ ලියලා 2a ධන 3b කියලා මේ වරහන නැතුව එහෙම ලියන්න යන්න එපා. එතකොට ඉතින් වැඩේ එතනම අවුල් තමයි. මේ ද්විපද ප්‍රකාශනයක් නිතරම වරහන සහිතව අඩු කිරීමේ ලකුණ තියෙන්න ඕන. එතකොට අපි දන්නවා 2a ඍණ බවට පත් වෙනවා. ඒ වගේම මේ ලකුණ ධන තිබුණු එක්කෙනා මෙයා ඍණත් එක්ක නිසා මෙතන ඍණ බවට පත් වෙනවා. මෙතන ඍණ තිබුණා නම් මෙතන ඍණ නිසා ධන බවට පත් වෙයි. එතකොට දැනට ඍණ 3b බවට පත් වෙන. ඒ කියන්නේ අපේ අර අපේක්ෂාව ඉෂ්ට වෙනවා ධන 3b ඍණ 3b. 26න් 16ක් කියන්නේ 10යි. මෙන්න මේ දෙන්න කැපිලා ගියා. ඒ අඥාතීව ඉවර වුණා. දැන් අපිට සරල සමීකරණයක් වෙනවා 4i වලින් 2i ගියාම a 2ia සමාන වෙනවා 10ට. ඉතින් අපි කවුරුත් දන්නවා ඒ වගේ දෙගුණයක් 10 නම් a කියන්නේ 5යි කියලා. අපි කවුරුත් දන්න සරල දෙයක්. හරිද? එතකොට ඔන්න ඒ වල උත්තරය අපිට ලැබෙනවා 5යි. එම නිසා a සමානයි 5යි. a සමානයි 5යි. දැන් අපි ලියනවා මෙතන වගන්තියක් a සමානයි 5 අගය a සමානයි 5 අගය මෙන්න මෙතෙන්දිත් ඔයගොල්ලෝ කල්පනා කරගන්න ඕන දෙයක් අවශ්‍ය නම් ඒව සටහන් කරගන්න ඕන. මේ අගය ආදේශ කළා මේ සමීකරණ දෙකෙන් එකකට මේ දෙන්නෙන් එක්කෙනෙකුට මේ අගය ආදේශ කළා අපිට b වල අගය හොයාගන්න පුළුවන්. මෙතනදිත් ඕගොල්ලෝ අර ඕනවට එපාවට කරලා වැඩක් වෙන්නේ නැහැ. අවධානය යොමු කරගන්න ඕන අපිට වඩාත් පහසු සමීකරණය කවුද? මෙතන මට පේන මේ පහසු අගයන් තියෙන එක්කෙනා තමයි කවුද? පළවෙනි එක්කෙනා. එයාට තමයි මම ආදේශ කරන්නේ. එතකොට මම ඒ නිසා මෙතන ලියන a සමානයි 5 අගය එකෙහි ආදේශයෙන්. ඒක ලියා ගන්න. එකෙහි ආදේශයෙන් එතෙන්දී අවශ්‍ය නම් අර සටහන ඔයා දාගන්න. එකෙහි ආදේශයෙන්. එකෙහි ආදේශයෙන්. එකෙහි ආදේශයෙන්. හරි. දැන් දෙක වාරයක් 5. ඇයි ඒ කියන්නේ 5යිනේ. එකතු කිරීම 3b සමානයි 16යි. මෙතන එනවා දෙවරක් 5 කියන්නේ අපිට 10යි. නේද? එහෙනම් 3b කියන්නේ 16න් 10ක් අඩු වුණාම 16න් 10ක් අඩු වුණා අපි දන්නවා 6යි. එහෙනම් b කියන්නේ b වගේ 3 ගුණයක් 6 නම් b කියන්නේ 2යි. b කියන්නේ 2යි. ඉතින් සමීකරණ සමගාමී සමීකරණ විසඳාම දුවේ පුතේ ලස්සනට බොහොම පැහැදිලිව මෙන්න මෙහෙම අපි අවසාන පිළිතුරු දෙන්න ඕන. a සමානයි 5යි. එහෙනම් b සමානයි 2යි. ඔන්න විසඳුවා. දැන් ඔයාලා මතක තියාගන්න ඕන කාරණේ තමයි සංගුණක අසමාන වෙච්ච සමීකරණ යුගලයකුත් ඉස්සෙල්ලා අපි විසඳුවා.
හරිද? මේ සමාන වෙච්ච යුගලයක්. එතකොට දැන් සංගුණක අසමාන වෙච්ච අවස්ථාවේදී කරන්න ඕන දේ මම ඉස්සෙල්ලා කියා දුන්නා. පහසුවෙන් සංගුණක සමාන කරගන්න පුළුවන් අඥාතය තෝරාගෙන එයා සමාන කරගන්න ඕන. සමාන කරගත්තට පස්සේ දැන් සංගුණක සමාන වුණු සමීකරණ යුගලයක් විසඳන ආකාරය මෙතනදී මම පැහැදිලි කරා. කොහොමද කරන්නේ? සංගුණක වල ලකුණු සමාන නම් එක් සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කරනවා. එතනදී අවධානය යොමු කරනවා අඩු කිරීමේදී දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එකේන අඩු කරන එකද වඩාත් පහසු, පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරන එකද වඩාත් පහසු කියලා අපි තීරණය කරගත යුතුයි. එතකොට සංගුණකවල ලකුණු අසමාන වුණා නම් අපිට අඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම සමීකරණ දෙක එකතු කරා. එතකොට දැන් ඒ සඳහා අවශ්‍ය නිදසුන් දුන්නා. දැන් මම තවත් නිදසුනක් දෙන්නම්. මෙන්න ඒකත් ලියා ගන්න. b සමානයි 5a. දෙවෙනි නිදසුන. දෙක නෙමෙයි ඇත්තටම තුන නිදසුන. මොකද අපි පහුගිය ප්‍රශ්න පත්‍රයේ උත් කරානේ 5a. a ඍණ b සමානයි 8යි. ඔන්න ඔය අවස්ථාව. දැන් මෙන්න මේක මතක තියාගන්න මේ දෙන සටහන. හරිද? දැන් මේ සමීකරණ මේ විදියටම නෙවෙයි මේක මේ විදියට ලැබෙන්නත් තිබුණා අපිට ඕන. කොහමද? b ඍණ 5a සමානයි 0 කියලා. හරිද? මෙහෙම ලැබෙන්නත් තිබුණා. එහෙම ලැබුණාම අපිට විසින් මේ තත්ත්වයටපත් කරගන්න ඕන. මෙහෙම ලැබුණා නම් මෙහෙම කරගැනීම අපි විසින් කරගත යුතුයි. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට දැන් මෙතනදී අපි ගත යුතු තීරණය මොකක්ද දන්නවද? අපිට මෙතනදී හරි අපූර්ව කාරණයක් මේ සමගාමී සමීකරණ යුගලයේ පිළිඹු වෙනවා. මොකද්ද අපූර්ව කාරණය? කෙලින්ම අපිට කියනවා එකවරම b කියන්නේ a වගේ පස් ගුණයක් කියලා. b කියන්නේ a වගේ පස් ගුණයක් කියලා. දැන් අපිට මෙහෙම තිබුණා නම් 2යි b ට එකතු කරලා 5යි a ගත්තාම සමානයි 20යි. ඔන්න ඔහොම තිබුණා නම් ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ a b කෙලින්ම එකවර විග්‍රහ කරගන්න අපිට අපහසුයි. දැන් මෙතන තියෙන ලොකු පහසුවක් අපිට ලැබිලා. කෙලින්ම b කියන්නේ a වගේ 5යි කියලා කියනවා. මෙන්න මේ වගේ අවස්ථාවේදී අපි මේ b වල අගය එකවරම අරගෙන ආදේශ කරනවා මේ සමීකරණය. එතකොට අපි ඒකෙදි වගන්තියක් ලියන්න ඕන. මොකද්ද වගන්තිය? ඒක දැන් ඕගොල්ලෝ ලියා ගන්න ඕන. මේ කියනවත් එක්කම සමන් දෙන්නත් ඕන. b සමානයි 5යි a අගය 5යි a අගය අපි මේක අංක 1 කියලා ලියමු. එයා අංක 2 කියලා ලියමු. දෙකෙහි ආදේශයෙන්. දෙකෙහි ආදේශයෙන්. දෙකෙහි ආදේශයෙන්. එතකොට මෙන්න අපි ලියනවා නම් a අඩු කිරීම b වෙනුවට දාන්නේ 5යි. සමානයි 8යි. දැන් මෙතන අපි දන්නවා මේ සුළු කිරීම වලදී 5යි a වලින් a අඩු කරා නම් එන්නේ 4යි a නේ. හැබැයි ඍණ 5යි වලින් a අඩු කිරීම නේ තියෙන්නේ. එහෙනම් ඍණ 4යි a. ඍණ 4යි a සමානයි 8යි. දැන් a සොයන්න නම් අපි දෙපැත්තම ඍණ 4ෙන් බෙදමු. සංගුණකයෙන් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා එහෙමනම් a සමානයි 8 4ෙන් බෙදුවාම 2යි. හැබැයි ඍණ 4 නිසා ඍණ 2යි. a සමානයි ඍණ 2යි. දැන් අපි ලියනවා a සමානයි ඍණ 2 අගය. a සමානයි ඍණ 2 අගය. ඒක ලියන්න. a සමානයි ඍණ 2 අගය. අපි ආදේශ කරමු මේ දෙන්නගෙන් පහසුනේ එක එකෙහි ආදේශයෙන්. එකෙහි ආදේශයෙන්. එකෙහි ආදේශයෙන්. එතකොට අපිට එනවා b සමානයි 5 වාරයක් ඍණ 2.
පහ වාරයක් ඍණ 2. ඒ කියන්නේ b සමානයි ඍණ 10යි. b සමානයි ඍණ 10යි. මෙන්න පිළිතුරු පැහැදිලිව ඉදිරිපත් කරනවා අපි. a සමානයි ඍණ 2යි. b සමානයි ඍණ 10යි. ඔන්න පිළිතුර. දැන් සටහන් කරගෙන ඉවරද කියන්න මට තවත් නිදසුනකට යන්න.